එහෙමනම් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න හදන්නේ present present continuous 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 tense. දැන් ඊ සතියේ එක හරියට පැහැදිලි නැත්තම් පැහැදිලි වුණේ නැත්තම් අද දවසේ මේක බලලා මේකෙන් නෝට් එක හදාගන්න. present continuous tense කියන එක පාවිච්චි කරන්නේ අපි කාලය මේ විදිහට ඇදලා පෙන්නුවොත් කාලය මේ පැත්ත ඉඳලා මේ පැත්තට ගලාගෙන යනවා නම් මේක ටයිම් නම් මම ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකෙන්ම ලියන්නම් කාලය මේ විදිහට ගලාගෙන යනවා නම් මෙන්න මේක මේ මොහොත නම් මෙන්න මේක මේ මොහොත නම් එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් right now මේ මොහොත නම් එතකොට මෙන්න මේ කැලල මෙන්න මෙතන ඉඳලා මෙතන සම්පූර්ණ ටික present present කියන්නේ වර්තමාන කාලය නැත්නම් වර්තමානය. එතකොට මෙතනින් එහාට ටික මෙන්න මෙතනින් එහාට අපි සලකන යම් වෙලාවකින් එහාට අනාගත future future අනාගත. ඊට පස්සේ අපි යම් සලකන වෙලාවකට කලින් past අතීත. එතකොට මේ graph එක ඇඳ හැම එකේදීම අපි පෙන්නනවා graph එක ඇඳලා පෙන්නනවා. එතකොට මේකෙදිත් ඔන්න මේ graph එක අපිට හරි ප්‍රයෝජනයි. මොකද එක විදිහකට කියලා තේරුම් නැත්නම් වෙන විදිහකට අපි කියලා දෙනවනේ මේ ඇවිල්ලා අපි වචනෙන් කට වචනෙන් කියන දේ ඇහැට පේන විදිහට පෙන්නලා තමයි මේ තියෙන්නේ. දැන් එතකොට අපිට මේ ටෙන්ස් එක පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මෙතන. මම මේ දාලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙකක්. ඒ කියන්නේ ඊතල දෙකක් කැරගෙනවා කියලා තමයි මේ දාලා තියෙන්නේ. මේ කැරගෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ තමයි මේක වෙමින් තියෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. එතකොට present continuous tense වලදී අපි කියන්නේ ඇත්තටම මේ මොහොතේ දැන් වර්තමානයේ මේ මොහොතේ කියලා කියන එක තේරුමක් නැහැනේ. මේ මොහොත කියන්නේ වර්තමානයේ කොහොමද? මේක තියෙන්නේ මේ දෙක ඇතුළේනේ. ඒක නිසා වර්තමානයේ මේ මොහොතේ කියලා කියන්නේ නැහැ. ඒක නම් මේ මොහොතේ එකක් තමයි සිදු වෙමින් පවතින. කතුරු කෙනෙක්ගේ බලපෑමකින් නැතුව නිකන් ඉබේ සිද්ධ වෙනවා නේද? හුලං හමමින් තියනවා, ගඟ ගලමින් තියනවා නේද? කවුරු තල්ලු කරලා ගඟ පල්ලෙහාට යවන්නේ නැහැ නේද? කවුරුන් හුලං ගහන්නේ නැහනේ නේද? ගස් සෙලවෙමින් තිබෙනවා නේද? ගහලා මෙහෙම කරලා හොලවන්නේ නැහනේ කවුරු? ඒවා ඉබේ සිද්ධ වෙමින් තියෙනවා නේද? වැසි වසිමින් තියෙනවා නේද? ඉර පායමින් තියෙනවා. ඒවා ඉබේ සිද්ධ වෙන්නේ ඒවා. එතකොට සිදු වෙමින් පවතින. සිදු වෙමින් පවතින හෝ සිදු කරමින් තිබෙන. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කරනවා නම්, ඒ කියන්නේ කතුරු කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ බල්ලෝ ගුරමින් ඉන්නවා. මම උගන්වමින් ඉන්නවා. ඔබ ඉගෙන ගනිමින් ඉන්නවා. නේද? ඔයා ඉගෙන ගනිමින් ඉන්නවා. ඇය කිරි බොමින් ඉන්නවා. ඔහු කමින් ඉන්නවා. එතකොට ඒ කියන කෙනා තමයි ඒ කතුරු තමයි කරමින් ඉන්නේ. එතකොට සිදු වෙමින් පවතින හෝ සිදු කරමින් තිබෙන ක්‍රියා විස්තර කිරීමට මෙම ක්‍රමය යොදා ගැනීම. දැන් මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි, අපි හරියට ඉගෙන ගන්න ඕන තැනක් තියෙනවා. මෙන්න මේක. මේ මොහොත කියන එක.
දැන් මෙන්න මේ මොහොත කියන එක අපි හොඳට අවධාරණය කරගන්න ඕනේ. අපේ ඔළුවට දාගන්න ඕන. මේ මොහොත කියන එක කියන කෙනා අහන් ඉන්න කෙනාට තීරණය කරන්න පුළුවන්. ආයෙ මම කියන්න මේ මොහොත කියන්නේ මොකක්ද කියන එක කියන කෙනාට අහන් ඉන්න කෙනාට තීරණය කරන්න පුළුවන්. නැත්තම් ලියන කෙනාට කියවන කෙනාට. ඒ කියන්නේ පරිදි දැන් අපි මේ කරන්නේ භාෂාව හරහා පණිවිඩයක් සංනිවේදනය කරනවානේ. මේ පැත්තේ ඉඳලා මේ පැත්තට පණිවිඩයක් යවනවා. පණිවිඩේ යවන්නා සහ පණිවිඩය ග්‍රහණය කරගන්නාට තේරෙන්න ඕන මේකයි මෙන්න මේ වෙලාව කියලා. දැන් එහෙම නොවුනොත් එහෙම හරි අවුලක් වෙනවා. පණිවිඩය හරියට යවා ගන්න වෙන්නේ නැහැ. මෙහෙන් යවන පණිවිඩය මෙයාට තේරෙන්නේ වෙන එකක්. මම මෙහෙන් පණිවිඩයක් යවනවා. පණිවිඩේ මම යවන එකම මෙයාට තේරෙන්න නම් මේ කාලය මොකද්ද? මේ මොහොත කියන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි මේ මොහොත කියන එක මම ඊට කලින් කියලා තියෙනවා මේ තප්පරේ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම උගන්වමින් ඉන්නවා කියන එක හරිද? මේ තප්පරේ ඉවර වෙන්නේ නැහැ. මේ තප්පරේ ඉවර වෙන්නේ නැහැ. ඩක් ගාලා ඉවර වෙන්නේ නැහැ. හරිද? දැන් අපි හිතමු කවුරු හරි බස් එකකින් වැටෙනවා. බස් එකකින් එළියට අඩිය තියන්න ගිහිල්ලා වැටෙනවා. ඒ තප්පරේ අපට කියන්න පුළුවන් ඕන්න ඔහු වැටෙමින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. එතකොට ඒක තප්පරයක් දෙකක් ඇතුළත ඉවර වෙනවා. වැටෙමින් තියනවා කියන එක කියන්න බෑනේ. වැටිලා බිම මෙහෙම ඇලවුණායින් පස්සේ බිම පත බෑවුණායින් පස්සේ කියන්න බෑනේ වැටෙමින් තියනවා කියලා. එතකොට වැටිලා ඔහු වැටිලා තියෙනවා. එහෙමනේ කියන්නේ. එතකොට බස් එකේ ඉඳලා වැටෙන අතරේ දැන් ගහක් කඩාගෙන වැටෙනවා නම් ගස වැටෙමින් තියෙනවා කියලා මෙහෙම තප්පර ගන්නකොට කියන්න පුළුවන්. හරිද? එතකොට මේ මොහොත කියන්නේ ඒ තප්පර ගන්න. හරිද? එතකොට දැන් අපි හිතමු රටක් වශයෙන් අපි දියුණු වෙමින් නෙමෙයි ඉන්නේ. රටක් විදියට අපි දියුණු වෙමින් නෙමෙයි ඉන්නේ. දැන් කන්ටිනියුස් වලින් කියලා තියෙනවා. දැන් එතකොට මේක අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් පිටිපස්සට ගෙනියන්න පුළුවන්. 48ක් විතර ගෙනියන්න බෑ. මොකද එක අවස්ථාවක මේ අපි ඇතරම මේ එංගලන්තේට ණයක් පවා දීලා තියෙනවා. එංගලන්තේට ණයක් පවා දීලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ අපිට එහෙම සල්ලි තිබිලා තියෙනවා. සහ අර මට යාගේ නම මතක නැහැ. කළුතර අදටත් තියෙන මේ ලොකු බලව්වක් තියෙනවා. කළුතර හිටිය මුදලි කෙනෙක්. එයත් එක වෙලාවක මේ ඒ දවස්වල රුපියල් 2000ක්ද කොහෙද මේ කට්ටියට දෙනවා. කාටද මේ බ්‍රිතාන්‍ය රජයට දෙනවා. ඒ හිතන්නකො කොහොමද තත්ත්වයක් තියෙන්නේ නැද්ද කියන්නේ. අපි ඉඳලා තියෙන්නේ බොහොම ශාස්ත්‍රීය සෞභාග්‍යමත් විදිහක අපි ඉඳලා තියෙන්නේ. නමුත් යම් කාලෙකින් පස්සේ ඒ කියන්නේ දැන් අර මම දැක්ක විදිහට 100ක්ද මන් දන්නේ මිලියනද බිලියනද අපේ අයවැය හිඟයක් තියෙන්නේ. අපේ ණය වැඩි. ආදායමට වඩා ණය වැඩි. වියදම වැඩි අපේ. අවුරුද්දක ආණ්ඩුව ගත්තොත් එහෙම ඒ කියන්නේ ණයට තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි ඇත්තටම පොඩ්ඩක් බලන්න මේ දවස්වල අයවැය එහෙම තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන ප්‍රමාණයට වඩා අපි වියදම් කරලා තියෙන්නේ. ණයයි අපි ලෝකෙට ණයයි. දැන් මේ ණය ප්‍රමාණය මෙන්න මේ ණය ප්‍රමාණය ඒ ණය ප්‍රමාණය අපි ඉන්න සේරම මිනිස්සු ගණනෙන් බෙදුවොත් එහෙම එක මිනිස්සෙක් වෙනවා ලක්ෂ ගණන්. ඒ කියන්නේ අපි ණයයි. දැන් අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. දැන් ශ්‍රී ලංකාවේ කවුරු හරි ණයකාරයෙක් ඇවිල්ලා පිටරටින් ඉල්ලුවොත් එහෙම ණය සේරම දෙන්නේ කියලා අපි ලක්ෂ 1.5ක්ද 2ක්ද කීයක්ද මේ වෙනකොට ණයයි එක්කෙනෙක්. ඒකට අපි ලක්ෂ 2 මම ලක්ෂ 2.5ක් දානවනේ ඊළඟ අපේ නෝන ලක්ෂ 2.5ක් දානවනේ දාලා ලංකාවේම කට්ටියකින් හිඟන්නගෙන් පව ලක්ෂ 2.5 ගාන එකතු කරලා මට ගාන මතක නැහැ කොහොමද ලක්ෂ ගානක් වෙනවා.
ඒ ගාන එකතු කරලා ඉවරලා දෙන්න ඕන. ණය. හරිද? මිනිස්සු දෙයිද? ඈ? එහෙම මිනිස්සු දෙයිද? එහෙම රජේ එහෙම දෙයිද සල්ලි ලක්ෂ ගාණක්? නෑ මෙහෙමයි. දැන් දෙන්න උනොත් මම කියන්නේ මේ ණය පියවන්න කියලා කවුරු හරි කිව්වොත් ලංකාවේ ඉන්න සේරම මිනිස්සුන්ට සමානව සල්ලි දාලා අපි ලක්ෂ 2ක්ද 3ක්ද ගාණි දාන්න ඕනේ එක්කෙනෙක්. මේ දැන් අපේ තියෙන ණය ප්‍රමාණය ගත්තා. අපි ණයට දුවන්නේ මේ රට. සල්ලි නෑ අපි. අපි ණයකාරයෝ ඇත්තට. ඇත්තම කතාව. කවුද මට මතක නැහැ 1970 ගණන් 70 කොහෙද තමයි ලංකාවේ අන්තිමට ණය නැතුව අයවැය පරතරේ බිඳුව කරලා ඉදිරිපත් කරේ මේ ඇන්ඩම් පෙරේරා කියන මුදල් ඇමතිතුමා කියලා තමයි මට මතක. ඒකට ඒ නිහාට ණය. ඒ නිහාට ණය. අපි පහුගිය අවුරුදු 3 මිලියන හරි බිලියන හරි 9ක්ද කොහෙද අරන් තියෙනවා ඒක හිතා ගන්න බැරි ගණන්. හරිද? ඕගොල්ලන්ට ඉස්සරහට ජීවත් වෙන්න ඉන්නේ එහෙම එකද? හරිද? ණය පන්දරාවක් තියෙන දැන් ඕගොල්ලෝ අවුරුදු 18න් පස්සේ මේ රට බාර ගන්නවා නම් අපි ඕගොල්ලන්ට හොඳට ණය කරලා දීලා තියෙන රට. අපි අපේ අම්මලා තාත්තලා ඊට කලින් කට්ටිය එකතු වෙලා හොඳට ණය කරලා දැන් ඕගොල්ලන්ට රට බාර දෙන්න හදන්නේ. හරිද? එතකොට මේ මොහොත කියන එක ගත්තොත් එහෙම අවුරුදු 10ක් 15ක් 20ක් 30කට යනකම් පිටිපස්සට යනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව දියුණු වෙමින් නෙමෙයි තියෙන්නේ. ශ්‍රී ලංකාව දියුණු වෙමින් නෙමෙයි තියෙන්නේ කියලා කිව්වොත් එහෙම මේ මොහොත, ඒතකොට මේ මොහොත අවුරුදු 10 වෙන 15කට 20කට පිටිපස්සට යනවා. තව ඉස්සරහට ඒක වෙනස් වුනේ නැත්නම් තව අවුරුදු 100කට හරි ඉස්සරහට යනවා. හරිද? එතකොට මේ present continuous tense එක ඇත්තටම present වල පාවිච්චි කරනවා කියන එක කතා කරාට මෙන්න මේ මොහොත කියන එක දිගෑරෙන්න පුළුවන්. එතකොට හැබැයි දැන් present කියන එකත් එතකොට දිගෑරෙනවා ඒ විදිහටම. present වලින් එළියට යන්නේ නැහැ. අපි දැන් කිව්වොත් එහෙම අපි ලංකාව දියුණු වෙමින් පවතින රටක් නෙමෙයි කියලා. නමුත් අපි දියුණු වෙලා හිටිය කියලා කිව්වොත් එහෙම අපිට කියන්න වෙන්නේ තව අවුරුදු 40කට විතර එහා පැත්තෙන් තමයි අපිට කියන්නේ. හරිද? අවුරුදු 40කට විතර එහා පැත්ත ගැන තමයි කියන්නේ. එතකොට මේකත් ලොකු වෙනවා. මෙහෙම ලොකු වෙනවා. හැබැයි මේ මොහොත කියන එක වෙනස් වෙනවා. එතකොට මම කිව්වොත් එහෙම එතකොට අහන්න පුළුවන් සර් ඒ කියන්නේ ඊළඟ විනාඩියේ අපි දියුණු වෙනවද කියලා අහන්න බෑ. ඔට්ටු නෑ එහෙම. හරිද? එතකොට ඔයාගේ මගේ එකඟතාවයක් තියෙනවා මේ මොහොත කියන්නේ මොකක්ද කියලා. හරිද? මේ මොහොත කියන්නේ මොකක්ද කියලා එකඟතාවයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ලංකාව දියුණු වෙමින් පවතිනවා කියලා කිව්වොත් එහෙම එතකොට ලබන සතියේදී ලංකාව දියුණු වෙයිද සර් කියලා අහන්න බෑ. හරිද? දියුණු වෙමින් පවතින රටක් කියලා අපි වඳුන්නවා. ඇත්ත කතාවක් නෙවෙයි. හරිද? එතකොට කවුරුත් අහන්නේ නැහැ සර් හෙට වෙනකොට දියුණු වෙයිද? හෙට වෙනකොට දියුණු වෙලා තියෙයිද? ලබන සතියේ වෙනකොට දියුණු වෙලා තියෙන්නේ නැහැ. මොකද මේ දියුණු වෙමින් පවතිනවා කියන එක කියන්නේ ලොකු කාලයකට. හැබැයි දියුණු වෙමින් පවතිනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ present continuous එකෙන් තමයි කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතී. කියන්නේ මොකෙන්ද? present continuous tense එකේ. ඒතකොට මෙන්න මේ මොහොත කියන එක වෙනස් විය හැකියි. එතකොට අපි මේකෙම ඊළඟ කාරණේ තමයි මේ මොහොත යන අදහස වෙනස් විය හැක. එතකොට මේක වෙනස් වෙන්න පුළුවන්. හොඳද මේ කැලේ ගොඩක් වෙලාවට අපිට මග ඇරෙන තරක් ඒකයි මම ටිකක් අවධාරණය කරලා කිව්වේ මේ මොහොත කියන එක වෙනස් වෙන්න පුළුවන්. අපිට ටිකක් මේ මොහොත කියලා කිව්වම මේ අසුරු සරණේ මතක් වෙන්නේ මේ දැන් මේ සංගාලේ මතක් වෙන්නේ නෑ. ඒක විතරක් නෙමෙයි. දැන් මම උගන්වමින් ඉන්නවා කියලා කිව්වම මේ පැයකමාර දෙක ඇතුලේ අපිට ඒක සම්පූර්ණයෙන් කියන්න පුළුවන්. මම ඉගෙන ගනිමින් ඉන්නවා. එතකොට මේ පැයකමාර දෙකටම අදාළ කරලා ඒක කියන්න පුළුවන්. හරිද?
දැන් මේ තප්පරේ ඉගෙන ගනිමින් ඉඳලා ඊළඟ තප්පරේ ඉගෙන ගන්න නැතුව ඉන්නවා වගේ නෙමෙයි. ගහක් වටනවා වගේ නෙමෙයි මම ඉගෙන ගනිමින් ඉන්නවා කියලා කිව්වා. හරිද? අපි දැන් මල්ලිව ගත්තොත් එහෙනම් මල්ලි වර්ධනය වෙමින් ඉන්න වැඩෙමින් ඉන්නවා කියලා කිව්වොත් එහෙම හෙට වෙද්දි මල්ලි වැඩෙන එක නවතින්නේ නැහැ නෑ මල්ලි කාලාන්තරයක් තියුම් වැඩෙනවා බලාගෙන ඉන්නකොට උස යනවා නේ වැඩෙනවා වැඩ ලොකු වැඩ වෙනවා නේද වචන එහෙම දැන් ටික ටික ඉස්සර වගේ නෙමෙයි පොඩි පොඩි ඒවා නෙමෙයි දැන් ලොකු වචන කියනවා නේ ලොකු කතන්දර කියනවා වැඩෙමින් ඉන්නේ නේද අවුරුදු ගාණක් තිස්සේ වැඩෙනවා හැබැයි ඒකට අපි ප්‍රසන්ට් කන්ටිනියුස් පාවිච්චි කරලා කියන්න පුළුවන්. ඒතකොට මේකේ නෝට් එක අඳගන්න සහ ගහගන්න. මේ විදිහට අඳගන්න. දැන් අපි යනවා ප්‍රසන්ට් කන්ටිනියුස් ටෙන්ස් වල මූලික අංග ටිකට මොනවා පාවිච්චි කරලාද මේ ප්‍රසන්ට් කන්ටිනියුස් හදන්නේ කියලා ඉගෙන ගන්න. එතකොට මේ ප්‍රසන්ට් කන්ටිනියුස් වලදී අපිට ප්‍රධාන කාරණා දෙකක් ඕනේ. දැන් මොන පොසිටිව් ස්ටේට්මන්ට් එක ගැන තමයි අපි කියන්න හදන්නේ. यथार्थे प्रकाश अभी इंग्लिश लिखते हैं पॉजिटिव स्टेटमेंट्स දැන් මෙතන ප්‍රකාශ කියලා කියන නිසා තමයි මෙතන s එක දාලා තියෙන්නේ ප්‍රකාශය වුණා නම් make a positive statement singular then positive state දැන් මෙතන යථාර්ථයේ ප්‍රකාශ කියලා ලියලා තියෙන නිසා ඒ කියන්නේ ගොඩක් positive statements කියලා මෙතනදී අපිට s එක දාන්න වෙනවා හරිද අපි එහෙම දාලා ලියන්නේ. ඒතකොට යථාර්ථයේ ප්‍රකාශ positive statements බහුවචනෙන් තමයි මේ ලියලා තියෙන්නේ. positive statements වලදී අපිට ප්‍රධාන විදිහට ඕන වෙනවා be ක්‍රියාපද वर्तमान काल बी क्रियापद वर्तमान काल बी क्रियापद ඒ කියන්නේ තුනක් තියෙනවා එකක් am අනිත් එක are am is are ඒක දන්නවනේ එතකොට වර්තමාන කාල B ක්‍රියාපදයෙන් එක්ක අපි එකතු කරන්න ඕන මේක මේ පැත්තෙන් අපි අරගෙන මේකට අපි එකතු කරන්න ඕනේ පොසිටිව් ස්ටේට්මන්ට් එකේදී මොකක්ද එකතු කරන්න ඕන ing එක එකතු කරන්න ඕන හරිද මේක අපි ඉංග්‍රීසියෙන් ලියුවොත් එහෙම ඉංග්‍රීසි දැන් මේකට සිංහලෙන් කියන්න පුළුවන් වර්තමාන කාල කෘදාන්තය කියලා वर्तमान काल कृदान्ते එහෙම නැත්නම් අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් present මොකක්ද present participle PARTICIPLE එහෙම නැත්නම් අපි ing කියලා දාමු හරිද දැන් මෙතන ගත්තොත් එහෙම මේක ඇතුළටම දාලා ලියන්න අපි එහෙමම දාලාම ලියමු එතකොට හරියි වර්තමාන කාල ක්‍රියාපද අපි ඉංග්‍රීසියෙන් ලියුවොත් present present B verbs වර්තමාන කාල B ක්‍රියාපද वर्तमान काल B ක්‍රියාපද තුනක් තියෙනවා එකක් am අනිත් එක is අනිත් එක are දැන් වර්තමාන කාල කෘදාන්තේ එහෙම නැත්නම් present participle එක ඒකට එක උදාහරණයක් විදිහට විතරක් අපි ගමු එක ක්‍රියාපදයක් විදිහට eat කියන එකට අපි එකතු කරනවා ing එකතු කරලා අපි හදා ගන්නවා eating එතකොට අපිට කියන්න ඕන වෙන්නේ am eating is eating are eating කියන එක. දැන් මේකේ සිංහල තේරුම ගත්තොත් එහෙම මෙතන am is are වල තේරුම විදිහට එන්නේ
ය ඊ තියනවා ඉන්නවා. දැන් මෙතනදි ගත්තාම eating කියන එකේ සිංහල තේරුම coming. එතකොට දැන් මේක හදලා ගන්න සිංහලෙන් coming ඉන්නවා කියලා. දැන් අපි හිතමු මොනවා හරි දෙයක් ඉබේ සිදුවෙන දෙයක් නම් හරිද? වැටෙමින් තියෙනවා. හරිද? පර නැති දේවල් වලට තියෙනවා කියන වචනේ ඉන්නවා. ඒ කියන්නේ ඉබේ සිද්ධ වෙන දේවල් වලට කවුරු හරි දෙයක් සිදු කරමින් ඉන්නවා නම් ඉන්නවා කියන එක එනවා. එතකොට එන්නේ කමින් ඉන්නවා, ගොමින් ඉන්නවා, යමින් ඉන්නවා, එමින් ඉන්නවා, දුවමින් ඉන්නවා, නටමින් ඉන්නවා, පණිමින් ඉන්නවා, ලියමින් ඉන්නවා, කියවමින් ඉන්නවා, උගන්වමින් ඉන්නවා, ඉගෙන ගනිමින් ඉන්නවා. එහෙම තමයි එන්නේ. එතකොට මෙතන තියෙන්නේ ing එක. දැන් අපි සිංහල තේරුම අනිත් පැත්තටනේ අල්ලන්නේ. එතකොට am eating හැබැයි කමින් ඉන්නවා. මේ පැත්තට තමයි තේරුම අල්ලන්නේ. හරිද? එතකොට ඔන්න අර්ථාර්ථයේ ප්‍රකාශවල මේ ටික තමයි ඕන. හැබැයි තව එක දෙයක් තියෙනවා පුංචි දෙයක් මේක ඉතින් කොහොමදත් දන්න දෙයක්. නමුත් මම ආයෙ උගන්වන්න. මේ am යොදන්නේ කොයි වෙලාවටද? is යොදන්නේ කොයි වෙලාවටද? ආ යොදන්නේ කොයි වෙලාවටද? හරිද? දැන් මේ කැලේ ඊට පස්සේ ලියාගන්න. ඊට පස්සේ අපි am is ආ යොදන්නේ කොයි වෙලාවටද කියන එක ඉගෙන ගන්න. නේද? මේක හරිය පැහැදිලිව ලස්සනට අල්ලගන්න. එතකොට am යොදන්නේ am කියන එක යොදන්නේ වෙන කිසි කතාවක් නැහැ. මේක හරිය පහසුයි. I සමග යෙදී. I සමග යෙදී. ඊට පස්සේ is. ඊට පස්සේ is. දැන් මෙතන අපි pronouns එහෙම නැත්නම් සර්වනාම ගැන සැලකීමේදී සර්වනාම සලකන විට සර්වනාම පද එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් pronouns කීයක් තියෙනවද? pronouns තියෙනවා 7ක්. එතකොට මේ 7න් පළවෙනි එක තමයි මේ කිව්වේ I. ඊට පස්සේ සර්වනාම පද එහෙම නැත්නම් pronouns වලින් ගත්තොත් එහෙම he she it කියන pronouns එක තමයි is යෙදෙන්නේ. හැබැයි අපි වෙන නාම පද ගත්තොත් එහෙම ඕනෑම ඒක වචන නාම පදයක් දැන් ඕනෑම ඒක වචන නාම පදයක් කොහෙ තිබ්බත් වැඩක් නැහැ. දැන් අපි හිතමු අපි පොත කියවමින් ඉන්නවා. දැන් පොත කියන්නේ නාම පදයක් නේ. ඒක නාම පදයේ තිබ්බයි කියලා මේ මෙහෙම කරන්නේ නැහැ. අපි කියන එක තමයි එතනදි වැදගත් වෙන්නේ. අපි කියන්නේ කවුද? කර්තෘ. එතකොට ඕනෑම ඒක වචන නාම පදයක් එක්ක he she it එහෙම නැත්නම් ඕනෑම ඒක වචන නාම පදයක් කර්තෘ ලෙස යෙදෙන විට දැන් වෙන තැන්වල තිබ්බයි කියලා අපිට වැඩක් නැහැ. කර්තෘ ලෙස යෙදෙන විට කර්තෘ ලෙස යෙදෙන විට තමයි is යෙදෙන්නේ. හරිද? එතකොට he කියන එක she කියන එක it කියන එක වාක්‍ය වෙන තැනක තිබ්බ කියලා අපිට වැඩක් නැහැ. ඒක he හරි she හරි it හරි නැත්නම් ඒක වචන නාම පදේ හරි තියෙන්න ඕන කර්තෘ විදියට යෙදිලා. හරිද? වැඩේ කරන කෙනා විදියට යෙදිලා තියෙනවා. කර්තෘ විදියට සබ්ජෙක්ට් එක විදියට යෙදිලා තියෙනවා. හරිද? කර්තෘ ලෙස යෙදෙන විට. දැන් මේ කර්තෘ කියලා කියන්නේ සබ්ජෙක්ට් කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා SUBJECT. ලෙස යෙදෙන විට තමයි අපි is යොදන්නේ. දැන් එතකොට මේකෙන් අපි ගත්තොත් ආ කියන එක අපි ගත්තොත් හරිද? සර්වනාම පද එහෙම නැත්නම් pronouns ගැන කතා කරනවා නම් මොනවත් එක්කද මේ ආ යොදන්නේ?
ආයෝදන්නේ you we they කියන ඒවත් එක්ක. ඊට අමතරව අපි අනිත් නාම පද ගැන සැලකනකොට ඕනෑම බහුවචන නාම පදයක් කර්තෘ ලෙස යෙදෙන විට කර්තෘ එහෙම නැත්නම් සබ්ජෙක්ට් කර්තෘ ලෙස යෙදෙන විට කර්තෘ ලෙස යෙදෙනකොට තමයි අපිට ආයොදන්න වෙන්නේ. හරිද? වෙන තැන් වල යෙදුණා කියලා වැඩක් නැහැ. සබ්ජෙක්ට් SUB JECT කර්තෘ ලෙස යෙදෙනකොට. දැන් ඔන්න පැහැදිලිනේ. දැන් මේ අපි කතා කරමින් ඉන්නේ present continuous tense එකේ positive statement එක. අපි ඒකෙදි කතා කරා be ක්‍රියාපදෙත් එක්ක වර්තමාන කාල be ක්‍රියාපදෙත් එක්ක ing එක එහෙම නැත්නම් present participle එක යොදන්න ඕනේ. එතකොට be ක්‍රියාපදේ ගැන අපි තව අමතර කතාවක් කතා කරා. මොකද am is are am එක්ක I තියනවා නම් තමයි am දෙන්නේ. he she it එහෙම නැත්නම් ඕනෑම ඒක වචනයක් කර්තෘ විදිහට දෙනවා නම් තමයි is දෙන්නේ. ඕනෑම ඒක බහුවචන නාම පදයක් එහෙම නැත්නම් you we they කර්තෘ විදිහට දෙලා කියනවා නම් තමයි ආයේ දෙන්නේ. ඊට අමතරව අපි කතා කරා මේ මොහොතේ සිදු වෙමින් තියෙන නැත්නම් සිදු කරමින් තියෙන ක්‍රියාව ගැන කියන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හැබැයි මේ මොහොත කියන එක තප්පරයක් ක්ෂණයක් වෙන්නත් පුළුවන්. අවුරුදු 100 ගාණක්, දහස් ගාණක්, ලක්ෂ ගාණක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. හරිද? හා. එහෙමනම් අපි උදාහරණ වලට යමු. දැන් මේක හරියට අපි එස්ටැබ්ලිෂ් කරගත්තොත් මේක හරියට ස්ථාවරව දාගත්තයින් පස්සේ මේකේ පදනම දාගත්තයින් පස්සේ අපිට අනිත් දෙක හරි ලේසියෙන් උගන්වන්න පුළුවන්. ඒක නිසා තමයි මම පොසිටිව් ස්ටේට්මන්ට් එකට මේ වගේ පොඩි වෙලාවක් දාලා බරක් දාලා කරන්නේ. හරි. දැන් එහෙමනම් අපි උදාහරණ වලට යමු. පොසිටිව් ස්ටේට්මන්ට් වල උදාහරණ වලට යමු. එතකොට අපි සිංහලෙන් ගත්තොත් be ක්‍රියාපද තුනටම ගැලපෙන විදිහට එකක් අපි ගමු. මම නවකතා පොතක් කියවමින් ඉන්නවා. මම නවකතා පොතක් කියවමින් ඉන්නවා. අපි එතකොට මේකේ එකින් එකට වචන ටික දාගෙන යමු. මම කියන්නේ I, නවකතා පොත කියන්නේ novel N O V E L. මෙතන අල්කයන්ක් තියෙනවා. එතකොට ඒකට එකක් කියනවා. කියවමින් reading ඉන්නවා am එතකොට මෙතනදී අපි බලන්න ඕනේ මේ කර්තෘත් එක්ක මොකද්ද අදාළ be ක්‍රියාපදේ කියලා am. දැන් ඊළඟට මේ දාගත්ත පිළිවෙලෙන් අපි මෙතනින් පටන් අරන් මෙතනට ගියා. මේ novel කියන එක එකට ගන්න ඕනේ. හරිද? එතකොට මම නවකතා පොතක් කියවමින් ඉන්නවා අපි හදාගත්තාම I am reading a novel. I am reading a novel. හරිද? ඊට පස්සේ අපි එහෙමනම් දෙවෙනි එක ගමු, තුන්වෙනි එක ගමු. දැන් ඒකට මේ විදිහට මෙහෙම ඉරිගාලා කියන්න ඕනේ නැහැ. අපි මේකේ ඊළඟ තුන ගමු කෙලින්ම. හරිද? තප්පරයක් දෙන්න මට. හරි. එතකොට මම නවකතා පොතක් කියවමින් ඉන්නවා. දැන් අපි am යෙදෙන එකට නෙමෙයි දැම්මේ. අපි ඉතමලා is යෙදෙන එකට එකක් හදාගන්නවා. එතකොට අපි ටිකක් මතක තියාගන්නත් එක අමුතු එකක් දාමු උනේ. දෙද බල්ල නවකතා පොතක් කියවනවා.
කතාව කියන්නේ බලලා කතාවක් කියනවා. හරිද? ඌ නේද? බල්ලට උනත් ආදරේ දැනනවද නේද? ඈ? ඒ ආදර කතාව. බල්ලා ආසාවෙන් කියනවා නව කතා පොතක්. දැන් එහෙම බල්ලොත් ඉන්නවා සර්. මේක බල්ලොත් ඉන්නවා. ඔව් සෑහෙන හිතට අරගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඔව්. තාවතාවද කියවමින් ඉන්නවා. හරිද? ඕන කතා පොතක් කියවමින් ඉන්නවා. දැන් මේක ඇතුලේ මම කියන්නේ ඇත්තටම මේ එක දවසක් මම අර මේ බල්ලෝ පුහුණු කරන කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවා. ඒකෙදි ඇත්තටම එයා කියනවා මේ බල්ලගේ ශරීර සෞඛ්‍ය ගැන විතරක් නෙමෙයි මානසික සෞඛ්‍ය ගැන උනත් හිතන්න ඕන කියලා. මොකද මේ කියන්නේ අපි හිතනකො බල්ලත් එක්ක අපි ඉන්නේ නැත්තම් බල්ලත් එක්ක බල්ලව පුරුතල් කරන්නේ නැත්තම් බල්ලත් එක්ක මේ හොඳ සමීප සම්බන්ධතාවයක් තියාගන්න නැත්නම් බල්ලට ලෙඩ වෙන්න තියෙන හැකියාව වැඩිලු. බල්ලා මේ බල මානසිකව වැඩෙනවා කියලා එයා කියනවා. මොන ප්‍රශ්නයක් තියෙනවද? ඒක නිසා තමයි අර ඒ දවස්වල මේ දෝත් දණ්ඩා කියලා මේවකක් තිබ්බා. වේදිකා නාට්‍යයක්. ඒ වේදිකා නාට්‍යයේ තියෙනවා මේ සින්දුවක් කොල්ලෙක් හදනවද බල්ලෙක් හදනවද කියලා. ඊට පස්සේ ඒකේ මට මතක නැහැ කොල්ලෝ නම් මොකක්ද එකක් කරනවා කියලා එක කියනවා. ඒක බල්ලෝ නකුට වනනවා කියලා කියනවා. ඒ කොල්ලෝ නම් මේ වැඩේ කරනවා බල්ලෝ නම් නකුට වනනවා කියලා ඒ සින්දුවේ කට්ටි පිරිස් දෙකක් පෝසත් කට්ටියයි දුප්පත් කට්ටියයි තමයි කතා කරන්නේ. දුප්පත් කට්ටිය කියනවා මේ ළමෙක් හදාගන්න එක තමයි ඕන කියලා. පෝසත් කට්ටිය කියනවා ඊට හොඳයි බල්ලෙක් හදාගන්න. හරි? මේ දෝර්දණ්ඩ කියලා ඔය කවුද ඒක හැදුවේ මේ ප්‍රසන්න ගීතබේසූරිය. ප්‍රසන්න ගීතබේසූරිය තමයි ඔය නාටකංකාරයෝ පෙරලාට්ටේ මේ නාට්‍ය ගුරුතුමාට ඉන්නවා. අන්න එයාගේ තමයි මේ නාට්‍ය. හරිද? ඌ නවකතා පොතක් කියවමින් ඉන්න මේ දවස්වල ඔය ස්වර්ණවාහිනිය යන පෙරලාට්ටයක් තියෙනවා. නාටකංකාරයෝ. අන්න ඒකේ මේ ගුරුනාංශයට ඉන්නේ මේ ගුරුනාංශයට මේ නාට්‍ය ගුරුතුමා විදිහට ඉන්නේ ප්‍රසන්න ගීතබේසූරිය. එයාගේ තමයි ඔය දෝර්දණ්ඩ කියන වේදිකා නාට්‍ය. ඒකේ තමයි ඔය කොල්ලෙක් හදනවද බල්ලෙක් හදනවද කියන සින්දුව තියෙන්නේ. එතකොට මේකේ ඌ කියලා ගත්තාම ඉට් කියන කියනවා නවකතා පොතක් නම් නවල් අල්කයන් කියවමින් රීඩින් ඉන්නවා කියලා ගත්තාම මොකද්ද? ඉන්නවා කියවහම එන බී ක්‍රියාපදේ මොකද්ද? is. එතකොට මේක එක දිගට හදලා කිව්වොත් එහෙම it is reading a novel. ඊට පස්සේ අපි දාන්න ඕන නිසා දැන් අපි am ගත්තා is ගත්තා දාන්න ඕන නිසා ඔබ නවකතා පොතක් කියවමින් ඉන්නවා. ඔබ නවකතා පොතක් කියවමින් ඉන්නවා. එතකොට මේක එකපාරම හදලා කියමු. You are reading a novel. You are reading a novel. You are reading a novel. ඔබ පොතක් කියවමින් ඉන්නවා. හරිද? දැන් එතකොට ඔන්න මේ present continuous tense එකේ positive statement අපි ඉවර කරා. දැන් ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ negative statement එකට. දැන් එතකොට හරි ලේසි. negative statement එකේදී මේ සියල්ලටම එක වචනයක් එකතු කරන්න තියෙන්නේ. ඒ වචනේ තමයි not. එතකොට දැන් අපි සිංහලෙත් මේකට ගන්නේ නෙමෙයි නැහැ
කියන වචන දෙක. එතකොට ඒකට හරියන්න අපිට හදාගන්න තියෙන්නේ අපි දැන් මෙතන කෙලිම උදාහරණ ගන්න කලින් පොඩි කැලලක් තියෙනවා උගන්නන්න කෙටි කිරීම. එතකොට කෙටි කිරීම උගන්නන්න කලින් අපි දැන් ගමු මෙතන නෙගටිව් ස්ටේට්මන්ට් එක පොසිටිව් ස්ටේට්මන්ට් නෙමෙයි දැන් නෙගටිව් ස්ටේට්මන්ට් එක. එතකොට නෙගටිව් ස්ටේට්මන්ට් එකේදී අපිට මෙහෙම කැලි තුනක් කියනවා am is are මේක ඉවර වෙච්ච ගමන් වෙනස් කරන්න බෑ. මේක ඉවර වෙච්ච ගමන් not දාන්න ඕන. හරිද? මේක ඉවර වෙච්ච ගමන් not දාන්න ඕන. am not, is not, are not. හරිද? am not, is not, are not. හරිද? දැන් මේක මම පොඩ්ඩක් පල්ලෙහින් දාන්නම්. මොනවද මේකේ එන අර්ථය කියන එකත් එක්කම ගමු අපි. ය ඊ තියනවා ඉන්නවා. ඊට පස්සේ නෙමෙයි කියන එක තමයි මෙතන ඉන්නේ අදහස. නැහැ නෙමෙයි කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් එහෙම නෙමෙයි නැහැ. දැන් මෙතනට එතකොට එන්නේ present be verb එක මේ තියෙන්නේ. present be verb එක මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ negative එක. ඊට පස්සේ ඉන්නේ present participle එක. present participle of the verb. එහෙම නැත්නම් ing. හරිද? ඒ කියන්නේ අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් वर्तमान काल कृदांते එහෙම නැත්නම් ing ක්‍රියාපදයේ වර්තමාන කාල කෘදාන්තය. දැන් අපි මේකේ වචන ටික දාගත්තොත් මෙතන එනවා මේ ක්‍රියාපදයේ am is are කියන තුන. මෙතන not කියන වචනේ එනවා නෙගටිව් එක. ඊට පස්සේ වර්තමාන කාල කෘදාන්තය අපිට එනවා. මම එක verb එකක් විතරක් ගන්නම් ඒ ඇති. මොකද ඒක දැම්මම ඒක පැහැදිලි. අපි drink ගමු එතනදී ඉස්සෙල්ලා eat ගත්ත නිසා drink drink ඒකත් එක්ක ing එකතු කරලා අපි හදලා ගන්නවා drinking drinking. දැන් එතකොට මෙන්න මේ දෙක ඇතුලෙන් මෙතනින්ම මම මේ පැත්තට දික් කරන්නම් පොඩි දිගු කිරීමක්. කෙටි කිරීම. කෙටි කිරීම. මේ කෙටි කිරීම කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ contractions. contractions. CTIONS. කෙටි කිරීම උනොත් contraction. කෙටි කිරීම කියලා අපි බහුවචන දාන නිසා contractions කියලා එනවා. එතකොට contractions am not කියන එකට contraction එකක් නැහැ. is not කියන එකට isn't කියලා contraction එකක් තියෙනවා. මේක isn't. ඊට පස්සේ තුන්වෙනි එක are not වලින් අපිට එනවා aren't කියන එක. A R E N උඩකමා T. aren't.
හරිද? එතකොට ඒකත් අපි මතක තියාගන්න ඕන. දැන් එතකොට පොඩ්ඩක් අපි බලමු කොහොමද is not කියන්නේ මොකද්ද? කොහොමද is not කියන්නේ වචන දෙකක්. එතකොට මේ දෙක එකතු කරලා කෙටි කරද්දී අපි කරන්නේ I s මේ හිස් තැන කපනවා o එක කපනවා. කපලා මේ o එක තිබිච්ච තැනට උඩක බාවක් දානවා. එතකොට I s n උඩක බා t isn't කියලා අපි හදාගන්නවා. ඊට පස්සේ are not කියන එක ගත්තොත් හරිද? මෙතන හිස් තැනක් තියෙනවා. ඒ හිස් තැන කපනවා. O එක කපනවා. මේ O එක දිගට දැන්ට උඩක බාවක් දානවා. එතකොට aren't A R E N උඩකමා T aren't. හරිද? එතකොට මේකෙත් එහෙමනම් ඔන්න නෝට් එක ගහ ගන්න තියෙන දේ තමයි මම මේ පෙන්නන්නේ. දැන් එහෙමනම් මෙතනින් ගෙලින්ම උදාහරණ වලට යන්න. මේකේ වීඩියෝ එක බලාගෙන මේකේ නෝට් එක ගහ ගන්න. නෙගටිව් ස්ටේට්මන්ට් වලට අපි උදාහරණ කීපයක් ගමු. උදාහරණ මම කමින් නෙමෙයි ඉන්නේ. මම කමින් නෙමෙයි ඉන්නේ. අපිට එතකොට am not කියන එකට aan දාන්න පුළුවන් කොතනද විතරයිද? කොයි අවස්ථාවේදී විතරයිද? නෙගටිව් ක්වෙස්චන් වල නෙගටිව් ක්වෙස්චන් එකේදී විතරයි. මේ නෙගටිව් ස්ටේට්මන්ට් එකේදී අපිට එහෙම දාන්න බෑ. එතකොට මම කමින් නෙමෙයි ඉන්නේ කියන එක අපි ගන්නේ I am not eating. හරිද? I am not eating. දැන් අපි මේකේ ගත්තොත් එහෙම වචන කොහොමද එන්නේ කියලා මම නම් I coming නම් eating නෙමෙයි කියන්නේ not ඉන්නේ කියන්නේ am. එතකොට මේකේ අනුපිළිවෙල ගත්තොත් ඔන්නම තමයි එන්නේ. I am not eating. එතකොට සිංහල ක්‍රමයේ ඉංග්‍රීසි ක්‍රමයේ තියෙන වෙනසත් එක්ක තමයි මම මේ පෙන්නන්නේ. ඔන්න පළවෙනි එක. එතකොට අපි ඔන්න am දැම්මා. අපි වෙනස් එකක් ගමු. ඇය පොතක් නෙමෙයි ඇය ලියුමක් ලියමින් නෙමෙයි ඉන්නේ. එතකොට ඇය නම් she ලියුමක් නම් letter අල්කායන නම් a ලියමින් writing නෙමෙයි not ඉන්නේ is. එතකොට දැන් මේක අපි ඉංග්‍රීසි ක්‍රමයට හදලා ගත්තාම she is not writing a letter කියන එක එකට එන්නේ. හරිද? she is not writing a letter. හරිද? දැන් මෙතන ඕනනම් අපිට is not ඕනනම් කෙටි කරන්න පුළුවන්. isn't කියලා අපිට දාන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් she is not writing a letter කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් she isn't writing a letter කියලා ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඔන්න තුන්වෙනි එකට යනවා. දැන් මතකයිනේ ඕනෑම බහුවචනයක්
බහුවචන නාම පදයක්. එහෙම නැත්නම් you we they. අපි දැන් pronouns වලින් ගන්නේ නැතුව අපි අනිත් නාම පදයකින් ගමු. ගුරුවරු බහුවචනයක් ගමු. ගුරුවරු උගන්වමින් ඉන්නවා. හරිද? ගුරුවරු උගන්වමින් ඉන්නවා. ගුරුවරු නම් teachers teachers උගන්වමින් teaching ඉන්නවා. එතකොට මේකේ T අකුර කැපිටල් දාලා ලියන්න ඕනේ වාක්‍යයේ පළවෙනි අකුර නිසා teachers teachers are teaching. එතකොට උගන්වමින් නෙමෙයි ඉන්නේ කියලා අපිට ගන්න ඕනේ. ඔව් අර වැඩ වර්ජනයේ කාලේ මේ කියන්නේ හොඳ. හරිද? ගුරුවරු උගන්වමින් නෙමෙයි ඉන්නේ. එතකොට නෙමෙයි කියන්නේ not, ඉන්නේ කියන්නේ are. එතකොට teachers are not teaching. Teachers are not teaching. එතකොට මෙතන are not කියන එක අපට ඕන නම් කෙටි කරලා aren't කියලා දාන්නත් පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් teachers are not teaching. එහෙම නැත්නම් teachers aren't teaching කියලා අපට කියන්න පුළුවන්. ඔන්න එහෙමනම් negative statement එකක් ඉවරයි. ඊට පස්සේ අපි යනවා positive question එකටයි negative question එකටයි. දැන් මෙතනදී අපි දැන් මේ වෙලකම් ගන්නපු ලේසි ක්‍රමයක් තියෙනවනේ. අපි ඒ ක්‍රමයට ගිහිල්ලා එකපාර positive question එකයි negative question එකයි ටක් දාලා ඉවර කරමු. දැන් present continuous tense එකේ positive question එක මේ, negative question එක මේ. එතකොට positive question එකේ තියෙනවා කරුණු කීයක්ද? 3ක්. කරුණු 3යි. negative question එකේ කරුණු කීයද? 4යි. 4යි. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන එකම තමයි මේකේ තුන්වෙනි එකේ තියෙන්නේ. මේකේ තුන්වෙනි එකේ තියෙන එක තමයි මේකේ හතරවෙනි. එතකොට අගට ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්න. එතකොට මෙතන අගට ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්න. ඊළඟට simple capital නැත්නම් capital simple නිවැරදිව යොදන්න. ඊළඟට මේ පැත්තට ආවහම capital simple නිවැරදිව යොදන්න. ඊට පස්සේ පළවෙනි එක මොකද්ද? දැන් නිවැරදි. ඔව් නිවැරදි. අන්න හරි. නිවැරදි වර්තමාන කාල බී ක්‍රියාපදයේ මුලට ගන්නත් පුළුවන්. එතකොට වර්තමාන බී ක්‍රියාපදයේ කියලා ගන්නත් පුළුවන්. නිවැරදි කියලා ගන්නත් පුළුවන්. අපි නිවැරදි කියලා ගමු. නිවැරදි එහෙම නැත්නම් වර්තමාන කාල බී ක්‍රියාපදය මුලට යොදන්න. බී ක්‍රියාපද මොනවද? am is are මුලට යොදන්න. ඒක තමයි පළවෙනි වැඩේ. නිවැරදි බී ක්‍රියාපදේ එහෙම නැත්නම් වර්තමාන කාල බී ක්‍රියාපදේ. දැන් මෙතනදී වර්තමාන කාලය කියන්නේ නිවැරදි. එකකින් තමයි මේ වචන දෙකම දැම්මේ. දෙකෙන් එකක්.
නිවැරදි බී ක්‍රියාපදේ එහෙම නැත්නම් වර්තමාන කාල බී ක්‍රියාපදේ am is වලින් තුනෙන් එකක් මුලට යොදන්න. අපි මේ පැත්තට යනවා. දැන් එතකොට නිවැරදි වර්තමාන කාල බී ක්‍රියාපදේ මුලට දැම්ම am අගට ප්‍රශ්නාර්ථ ලකුණු දැම්ම simple capital නිවැරදිව දාගෙන ගියා. එතකොට I am reading කිව්වොත් am ඉස්සරහට ගත්තා am I reading. එතකොට negative question එකට අපි යනවා. negative question එකට ගියාම නිවැරදි ක්‍රියාපදය සහ වර්තමාන කාල මේ දෙකේ කෝක හේතුවත් හරි. හරිද? වර්තමාන කාල බී ක්‍රියාපදය එහෙම නැත්නම් නිවැරදි බී ක්‍රියාපදය දෙකම හරි. වර්තමාන කාල බී ක්‍රියාපදය මොනවද බී ක්‍රියාපදය? මොකද්ද බී ක්‍රියාපදය? am is are. හරිද? බී ක්‍රියාපදය මොකද්ද අපිට කරන්න ඕනේ? not සමග කෙටි කරන්න. not සමග කෙටි කරන්න. එන්න මෙතන තමයි අර හෝමාරුව කරන්න පුළුවන් එකම තැන. not සමග කෙටි කරන්න. එතකොට are not කියන එකට aren't කියන එක ගන්න ඕනේ. sorry. am not කියන එකට aren't කියන එක ගන්න ඕනේ. is not කියන එකට isn't කියන එක ගන්න ඕනේ. are not කියන එකට කොහොමදත් aren't කියන එක ගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? මේ කෙටි කළ පදය. එසේ කෙටි කළ පදය මුලට යොදන්න. පදය මුලට යොදන්න. හරිනේ. දැන් ඒකවල ඔන්න present continuous tense වල positive question එකයි negative question එකයි තමයි අපි මේ කියන්නේ. දැන් එහෙමනම් මේකේ උදාහරණ වලට අපි යමු. දැන් ඒකට උදාහරණ වලට යනකොට අපි මේකේ positive question එක පටන් ගන්න කලින් positive statement එක ලියලා ඉමු. negative question එක පටන් ගන්න කලින් negative statement එක ලියලා ඉමු. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔන්න මේ පැත්තේ අපි ලියමු positive question එක. මේ පැත්තේ අපි ලියමු negative question එක. අපි සිංහලෙන් ඉස්සරහ ලියාගමු. positive statement එක ඉස්සරහ ලියලා පටන් ගමු. positive statement එක ලියලා පටන් ගමු. මම coming මම නෙමෙයි. මම ගමුකෝ මම coming ඉන්නවා. එතකොට මේ පැත්තට අපි නෙගටිව් ස්ටේට්මන්ට් එක ගමු. නෙගටිව් ස්ටේට්මන්ට් එක ගමු. මම coming නෙමෙයි ඉන්නේ. මම coming නෙමෙයි ඉන්නේ. දැන් අපි මෙතන ගමු මම coming ඉන්නවා. I am eating. I am eating. එතකොට මෙතන I am not eating. දැන් අපි කරන්න කියපුවා කරමු. මොකද්ද positive question එකේදී අපි පළවෙනි කාරණේ නිවැරදි බී ක්‍රියාපදය මුලට යොදන්න. ඔන්න පටන් ගමු අපි. ඊට පස්සේ simple capital නිවැරදිව යොදන්න. එතකොට මේක am මෙතන a simple වුණාට ඉස්සරහට ගෙනිච්චාම a එක capital දාන්න ඕනේ. මොකද ප්‍රශ්නයේ පළවෙනි අකුර. වාක්‍යයක හරි ප්‍රශ්නයක හරි පළවෙනි අකුර හැම විටම capital. ඒක නිසා මෙතන දාන a එක capital වෙන්න ඕනේ. ඔන්න simple capital නිවැරදිව දැම්මා. B ක්‍රියාපදයේ උඩට ගෙනිච්ච simple capital නිවැරදිව දැම්මා. අගට ප්‍රශ්නාර්ථ ලකුණු දැම්මා. am I eating. එතකොට මොකද්ද මේකේ සිංහල තේරුම? මම coming
ඉන්නේ. The මම කමින්ද ඉන්නේ. දැන් අපි මේ පැත්තට යමු. නෙගටිව් ක්වෙස්චන් එක ගත්තා. මේකේ පළවෙනි එක මොකද්ද? B ක්‍රියාපදය නිවැරදි B ක්‍රියාපදය not සමග කෙටි කරන්න. එතකොට am not කෙටි කරන්න බෑ. ඒක නිසා අපි aren't මෙතනට දාගන්න. AREN උඩටම T මෙතනට දාගන්න. ඊට පස්සේ මොකද කිව්වේ? එසේ කෙටි කළ පදය එසේ කෙටි දැන් මෙහෙම am not කෙටි කරන්න බෑ. ඒක නිසා ඒක මම ආයි අපිට මේ පියවර දෙක වෙන වෙනම ලියන්නම්. එතකොට මේක තේරෙන්නේ am not කියන එක කෙටි කරන්න බෑ. ඊට පස්සේ ඒක නිසා අපි aren't කියන එක ගෙනාවා. aren't කියන එකට උඩ අර පැරෂූට් එකක් දාමු. චූටි පැරෂූට් එකක්. ඒව පැරෂූට් එකක් කියන්නේ. උඩින් ගෙනල්ලා දානවා. හරිද? පැරෂූට් එකකින් ගෙනාවා. උඩින් ගෙනල්ලා ඔන්න aren't දැම්මා. පැරෂූට් එකකින් දැම්ම aren't. හරිද? ඊට පස්සේ මේ sorry ARENT උඩකමා T. ඊට පස්සේ aren't එක ගෙනියනවා ඉස්සරහට මුලට. හරිද? simple capital නිවැරදිව යොදන්න. A capital නිවැරදිව දාන්න. AREN උඩකමා T. අගට ප්‍රශ්න අර්ථ ලකුණ දැම්මා. aren't IET aren't IET ඊට පස්සේ පිළිවෙල හැමෝම තිබ්බා. එතකොට අපි මේක සිංහල තේරුම් ගත්තාම මම කමින් නෙමෙයිද ඉන්නේ. නෙමෙයිද ඉන්නේ. මම කමින් නෙමෙයිද ඉන්නේ. හරි ඊට පස්සේ අපි දැන් මේ විදිහටම අපි තව එකක් ගමු. අපි is දාලා ගමු. ඇය කිරි බොමින් ඉන්නවා. ඇය කිරි බොමින් ඉන්නවා. ඔන්න පොසිටිව් ස්ටේට්මන්ට් එක. අපි නෙගටිව් ස්ටේට්මන්ට් එක මේ පැත්තට ගමු. ඇය කිරි බොමින් නෙමෙයි ඉන්නේ. ඇය කිරි බොමින් නෙමෙයි ඉන්නේ. දැන් අපි එහෙමනම් දාගෙන යන්න. මේක she milk drink is කියලා මෙතන එන්නේ වචනෙන් අපි දාගෙන ගියොත් හැබැයි මෙතන අපි එක දිගටම ගමු. කියන්නේ නේද? හැන්දෙන් පොඩ සූප්පුවේ පොඩ ගන්නට හැමදාම ඉන්න ඕනේ. එතකොට එකපාරම අපි ගමු she is drinking milk. එතකොට මෙතන දෙන්නේ මොකද්ද? එකපාරම කියමු ඇය කිරි බොමින් නෙමෙයි ඉන්නේ. She Drink milk. is not drinking milk. She is not drinking milk. දැන් මෙතන මොකද්ද කියන්නේ? පළවෙනියටම B ක්‍රියාපදයයි not එකයි කෙටි කරන්න. කෙටි කරලා මුලට දාන්න. ඔන්න දැම්මා. ඊට පස්සේ simple capital නිවැරදිව දාන්න. I capital දැම්මා. වාක්‍යයේ නැත්නම් ප්‍රශ්නයේ මුල් අකුර නිසා listen ඊට පස්සේ අගට ප්‍රශ්නාර්ථ ලකුණු දැම්මා. listen she drinking milk. drinking 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 milk MILK. හරිද? එතකොට මෙතන එන්නේ ඔන්න දැන් isn't she drinking milk එක හැදුවා. අපි මේ පැත්තත් හදමු. මෙතන මොකද කරන්න තියෙන්නේ? B ක්‍රියාපදය
නිවැරදි B ක්‍රියාපදයේ මුලට යොදන්න. simple capital නිවැරදි යොදන්න. I එක capital දැම්මා. is. අගට ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න. ඊට පස්සේ උඩට පිළිවෙලට ලියාගෙන යන්න තියෙනවා. Is she drinking milk? Is she drinking milk? MILK. Is she drinking milk? හරිද? තව එකක් ගමු. එතකොට අපිට ආදාළ එකක් ගන්න තියෙන්නේ. මේක කරාම අපිට පුළුවන් present continuous tense එක සම්පූර්ණයෙන් ඉවර කරා වෙනවා. හරිද? ඊට පස්සේ අපි ගමු positive question එකට. අපි බත් කමින් ඉන්නවා. අපි බත් කමින් ඉන්නවා. negative question එක අපි ගමු. මොකද්ද? අපි බත් කමින් නෙමෙයි ඉන්නේ. අපි බත් කමින් නෙමෙයි ඉන්නේ. අපි බත් කමින් නෙමෙයි ඉන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන we බත් නම් rice coming නම් eating ඉන්නවා නම් එතකොට මෙතන ගත්තොත් අපි නම් we බත් නම් rice coming නම් eating නෙමෙයි not නෙමෙයි නම් not ඉන්නේ එතකොට මේක හැදිලා එන්නේ කොහොමද? we are eating rice. එතකොට මේක එකක් ඉන්නේ we are eating rice. මේක ඉන්නේ මොකද්ද? එතකොට We මම are මේ not. positive statement එක මේ negative statement එක we are not eating rice. හරිද? දැන් අපි එහෙමනම් අර කියපු විදිහට හදාගෙන යන්න. B ක්‍රියාපදේ මුලට දාන්න simple capital නිවැරදිව ගන්න ඒ capital දාන්න වෙන්නේ වාක්‍යයක හෝ ප්‍රශ්නයක මුල් ලකුණ හැම විටම capital. එතකොට අගට ප්‍රශ්නාර්ථ ලකුණු දැම්මා we මෙතන capital W තිබ්බට මෙතනදී එතකොට simple වෙනවා. වාක්‍ය මැද හින්දා simple වෙනවා. Are we eating rice? හරිද? ඔන්න හැදුවා positive question එක. ඊට පස්සේ අපි negative question එක හදමු මේ පැත්තේ. B ක්‍රියාපදයේ සමග not කෙටි කරන්න. මුලට දාන්න. simple capital නිවැරදිව යොදන්න. එතකොට මෙතන R not කියන එක කෙටි කරාම aunt AREN උඩකමාටි අපි ඉස්සරහට ගෙන යන්නේ aunt එක AREN උඩකමාටි aunt we මෙතන capital W තිබ්බට මෙතන යනකොට simple කරන්න ඕනේ. ඒක තමයි simple capital නිවැරදිව දානවා කියන්නේ. aren't we eating rice? අපිට ප්‍රශ්නාර්ථ ලකුණු දෙන්නවා. හරිද? ඔන්න එහෙනම් positive question එක හරි negative question එක හරි. හරිද? එතකොට ඔන්න present continuous tense එකේ positive question negative question විතරක් නෙමෙයි positive statement negative statement හතරම ඉවරයි. හරිද? දැන් එතකොට දැන් මේක තියාගෙන මේ අදහසත් අපි හැමෝම තියාගෙන මේ ඉගෙනගත් එක මේ උණුවේ පිටව අපි වැඩට දාලා බලමු. මම කමින් ඉන්නවා
මේකේ 12 කියමු. ඔහු කමින් ඉන්නවා. මේකේ 12 කියමු. අපි කමින් ඉන්නවා. මේකේ 12 කියමු. ඉංග්‍රීසියෙන් විතරක් කියන ගැටලුවක් නැහැ. සිංහලෙන් කියන්න ඕනේ නැහැ. හරි කියමු. මම කමින් ඉන්නවා. I am eating. I am eating. I am eating. I am not eating. හරි. Am I eating? හරි. Aren't I eating? හරියට හරි. fast එකට යන්න අපි. අපි fast එකට යන්න බෑ. fast එක දාන්න කියන්නේ හරි. එහෙමනම් මේකේ අපි 4 කියමු. මේකේ 4 කියමු. මේකේ 4 කියමු. මේකේ 4 කියමු. කියමු බලන්න. He is eating. He is not eating. Is he eating? Is he eating? Isn't he eating? හරි. ඊට පස්සේ මේක We are. හරි. We are eating. We are not eating. Are we eating? Aren't we eating? හරි.